වෙලාවාරීටම රාත්‍රී 10යි මේ ආරම්භ වන්නේ ඉන්දිකඩ මායසු රස වැඩසටහන. ඉතින් ඔන්න අදත් අපි අමුත්තියක් අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයාලා හම්බ වෙන්න. වෙනද වගේ මම මුලින්ම මෙන්න මේ ටික මතක් කරන්නම්. ඔබ අපගේ පෙර වැඩසටහන් ශ්‍රවණය නොකරපු අයෙක් නම් ඔබට පුළුවන් අපගේ YouTube channel එක, අපගේ Facebook පිටුව, ඒ වගේමයි අපගේ වෙබ් අඩවිය මේ ක්‍රම තුනෙන්ම ඔබට පුළුවන් අපගේ පෙර වැඩසටහන් සියල්ලම ශ්‍රවණය කරන්න. ඉතින් ඒ වගේමයි අපගේ වෙබ් රේඩියෝව නව සහ පැරණි ස්වභාවිත ගීත මෙන්ම අපගේ පෙර වැඩසටහනුත් විටින් විට විකාශනය වෙනවා. ඉතින් අපගේ වෙබ් රේඩියෝව එක්කත් රැඳිලා ඉන්න කියලා මම ඔබ සියලුම දෙනාට ආරාධනා කරනවා. ඔව්, මම මුලින්ම කිව්වා අද අපිත් එක්ක එකතු වෙනවා කියලා අමුත්තියක්. ඉතින් ඔබටත් පුළුවන් ඒ වගේ අමුත්තෙක් හෝ අමුත්තියක් විදිහට අපගේ ඉන්දිකඩ මායසු රස වැඩසටහනට සම්බන්ධ වෙන්න. ඔබට ඒකට කරන්න තියෙන්නේ 0711යි 44යි 75යි 91. මෙන්න මේ දුරකථන අංකයට අපිට මතුමල් ලබා දෙන්න. එහෙම නැත්නම් අපිට WhatsApp පණිවිඩයක් එවන්න. අපි ඔබට අපේ වැඩසටහනේ වෙලාවක් වෙන් කරන්න සූදානම්. හොඳයි. එහෙනම් දැන් ආරම්භ කරමු අද වැඩසටහන මේ ඉන්දිකඩ රේඩියෝව. ඉන්දිකඩ මායසු රස ලාංකීය සංගීතයේ සුභාවිතේ සොයා යන රස සොඳුරු චාරිකාව. අදත් අපිත් එක්ක තවත් සුන්දර ගීතයක් ගැන හදවතට දැනුණු හැඟීම් බෙදා ගන්න ඉන්දිකඩ මණ්ඩපයට ඇවිත් ඉන්නවා ආදරණීය සොයුරියක්. රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු හදාරන ඇය නමින් දිනෝෂි සෞම්‍යා සිල්වා. ඉතින් දිනෝෂි ආයුබෝවන්. ආයුබෝවන් සහන්. මේ ගෙවන කාලය ගොඩක් දුෂ්කරයි අපි හැමෝටම. ඔබ ගැනත් තොරතුරු ටිකක් මුලින් කතා කරලා ඉමු. ඇත්තටම කියනවා නම් මේ කාලය ගොඩක් අයට අමාරු කාලයක්. මුළු ශ්‍රී ලංකාවාසී සියලු දෙනාම මේ අවස්ථාවේ සිටින්නේ රටේ ආර්ථිකමය වශයෙන් අවපාතයක. ඉතින් මේ වගේ කාලයක මිනිස්සුන්ගේ සිත්වල තියෙන්නේ හැමතිස්සෙම ඇවිලිච්ච ස්වභාවයක්. මේ ඇවිලිච්ච ස්වභාවය නිවන්න නම් මං හිතන්නේ මිනිසුන්ට රස වින්දනය කියන දේ අත්‍යවශ්‍ය කරුණක්. ඉතින් හැමතැනම කතා වෙන බව කලාවට කොයින්ද ඉඩක් ආර්ථිකයේ රටක වැටුනම ඒක නම් ඇත්තම කතාවක් තමයි. ඉතින් මේ වගේ කාලයකත් මම ඇත්තටම සතුටු වෙනවා මේ වගේ රට මේ වගේ තත්යකට පත් වෙලා තියෙන අවස්ථාවකත් ඉන්දිකඩ මායසු රස වගේ වැඩසටහන් තවදුරටත් මිනිසුන්ගේ හිත් වෙනස් කරන්න, මිනිසුන්ගේ හිත්වල රසඥතාවය වර්ධනය කරන්න තවදුරටත් ක්‍රියාත්මක වීම ගැන මම ඉතා සතුටටපත් වෙනවා. මම ගැන කිව්වොත් මම දිනෝෂි. මම රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ ශිෂ්‍යාවක්. මම පාසල් ගියේ වත්තල ශාන්තානා බාලිකාවට සහ කිරිබත්ගොඩ විහාර මහදේවි බාලිකාවට. මම උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන්. එතකොට මං ගැන කිව්වොත් මම ගීත රචනා කටයුතු සිදු කරනවා. ඒ වගේම තීර පිටිපත් රචනා කටයුතු සිදු කරනවා. මේ දවස්වල මේ අධ්‍යාපන කටයුතුත් සමගම ඒ කටයුතුත් සිදු කරගෙන යනවා. ඉදිකඩ මා ඇසූ රස. ඉතින් අපේ වැඩසටහනත් එක්ක මේ වෙනකොට අලුතින් කලා නිර්මාණය කරන, කවි ගීත නිර්මාණය කරන ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඉතින් සහන් ඒ ගැන කල්පනා කරද්දී අපිට නිහතමානී ආඩම්බරයකුත් දැනෙනව නේද? ඔව් මధుරංග. ඉන්දිකඩ එක්ක මේ විදියට අලුත් නිර්මාණකරුවන් එකතු වීම ඇත්තටම අපිට නිහතමානී සතුටක් ගෙන දෙනවා. ඔව්. දිනුෂි සෞම්‍යා සිල්වා අද අපේ ආදරණීය අමුත්තිය. ඔබ කවියට, ගීතයට ආදරය කරන ඉතාමත් දක්ෂ පද රචිකාවියක්. ඒ වගේම කවි නිර්මාණයේ නියැලෙන දක්ෂ කිවිඳියක්. ඒ වගේම තමයි යම්කිසි කලා නිර්මාණයක් ගැන පුළුල් කියවීමක් තියෙන, හොඳ කියවීමක් තියෙන කෙනෙක්. ඒ වගේ කලාකෘතියක් ගැන ගවේෂණය කරන්න, ගීතයක් ලියන්න කොහොමද මේ දේවල් වලට ඔබ යොමු වුණේ? අපිට ටිකක් කියන්නකෝ ඒ ගැන. මම මුලින්ම ඔයාට ස්තුතිවන්ත වෙනවා මාව එහෙම ඇමතුවට. දක්ෂ පද රචිකාවියක් කියලා මාව
ඇමතුවට මං ඔයාට ස්තුතිවන්ත වෙනවා. මොකද මං නම් තාම හිතන්නේ මම ගීත රචනා කටයුතු වල තාම ඉන්නේ මුල් අවස්ථාවේ කියලා. තව ගොඩක් දුර මට යන්න තියෙනවා. මම ගැන කිව්වොත් මම ඉස්කෝලේ ගියේ වත්තල ශාන්තානා බලිකාවට. එතකොට මම 6 වසරේ හිටියේ. 6 වසරේදී වගේ තමයි මම සින්දු ලියන්න පටන් ගත්තේ. ළමා ගීත වගේ දේවල් රචනා කරා. ඉස්කෝලේ විවිධ අංගවලට රචනා කළා. ඉස්කෝලේ තියෙන තරඟවලට, ඊට පස්සේ කලාප තරඟවලට, ඊට පස්සේ කොට්ටාශ කලාප පළාත් දක්වා ඉස්කෝලේ මට්ටමේදී මට යන්න අවස්ථාව ලැබුණා. එතකොට මම පත්තරවලට ඉස්කෝලේ යන කාලෙදී කෙටි කතා, සින්දු, ගීත, කවි ලිව්වා. ඒ වගේම තමයි මම සඳස් කාව්‍යයට වඩා ගොඩක්ම ඇලුම් කරේ නිසදස් කාව්‍යයට. ඒ වුණාට නිසදස් එක්කම සඳස් කවි ලියන්නත් මම පෙළඹුණා උසස් පෙළ පන්තිවල ඉන්නකොට. ඉතින් සමහර දවස්වලට මගේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් ඉන්නවා, සුනිලා විජේසිංහ ගුරු මහත්මිය. ඇය බොහොම දක්ෂ ග්‍රන්ථ කතුවරියක්. ඇය පුවත්පත් ලේඛිකාවක්. ඇය තමයි මාව යොමු කළේ මේ තරඟවලට. ඇය පුස්තකාලය භාරව හිටියා ඒ කාලේ. ඉතින් මම පොඩි සින්දු කවි ලියාගෙන එතුමිය ගාවට යනවා. එතුමිය ඒවා බලලා ලස්සනයි කියලා ඒ වගේ අඩුපාඩු පෙන්වලා දීලා මාව මේ වගේ තරඟවලට තව තවත් යොමු කළා. ඉතින් මම ගොඩක් ආදරෙන් ඇව මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ විදිහට තමයි මම මේ ගීත රචනා කටයුතු වලට පෙළඹුණේ. මම 2018 වසරේදී සමස්ත ලංකා ගීත රචනා තරඟාවලියක දෙවන ස්ථානය හිමි කරගන්නවා. ඒ අවස්ථාව තමයි මම ගීතයක් රචනා කරලා ලැබපු දැනට තියෙන ලොකුම ජයග්‍රහණය. ඒ අවස්ථාවට පස්සෙත් මම ගීත රචනා කළා. මගේ පළවෙනි ගීතය මම රචනා කළා මේ ළඟදී. ඒක YouTube රිලීස් වුණා. ඒක ගායනා කරන්නේ කවිශාන් අංජන සොයිරා. ඒකේ නම චන්ද්‍රසෝභා ගීතය. ඉතින් මේ දවස්වල මම ගීත රචනා කටයුතු වලට අමතරව නාට්‍ය තිර පිටපත් රචනා කටයුතු සිද්ධ කරනවා. ඉතින් මම කුඩා කාලේ ඉඳලම මගේ සිතුවිල්ලක් තිබ්බා. මම කවදා හරි ලංකාවේ කුමන විෂය ධාරාවක් හැදෑරුවත් අනාගතයේදී මම දක්ෂ ලියන්නියක් වෙනවා කියලා. ඉතින් මම ඒ ගමනේ යන කෙනෙක් කියලා මම සතුටින් කියන්න පුළුවන්. හොඳයි. ඔබ මේ වෙනකොට නිර්මාණ කිහිපයක් සාර්ථකව නිමා කරලා තිබෙනවා. ඉතින් ඒ අතරින් මගෙත් හිත ගියපු නිර්මාණයක් තමයි චන්ද්‍රසෝභා ගීතය. ඉතින් මම කැමති ඒ ගැන දැනගන්න. ඒ නිර්මාණ කටයුතු සිදු වුණේ කොහොමද කියලා. ඒ වගේ තොරතුරු කොහොමද සිද්ධ වුණේ ගීතයේ නිර්මාණය? කොහොමද ඉතින් ඒ ගීතේ නිර්මාණය වුණේ? චන්ද්‍රසෝභා ගැන කියනවා නම් චන්ද්‍රසෝභා ගීතය මම රචනා කළේ කවිශාන් අංජන සොයිරාට. කවිශාන් අංජන සොයිරාගේ තමයි එම ගීතයේ තනුව. ඒ වගේම කවිශාන් අංජන සොයිරා තමයි එම ගීතේ ගායනා කරන්නේ. චන්ද්‍රසෝභා ගීතයේ පදමාලාව ගත්තොත් ඒක කියවෙන්නේ තමන් ආදරය කරන තරුණියම තමන්ට විවාහ කරගන්න හම්බෙනකොට එම තරුණයාට ඇතිවෙන සිතුවිල්ල තමයි එම ගීතයේ මම තේමාව විදිහට අරගෙන තියෙන්නේ. ඉතින් චන්ද්‍රසෝභා ගීතය මගේ කුළුඳුල් ගීත රචනාව ඕගොල්ලන්ට YouTube ඔස්සේ අහන්න පුළුවන් දැන්. ගීතය විචාරය කරොත් පදමාලාවේ එක එක පදවලට තේරුම් තියෙනවා ලස්සන. ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් මුහුණු පොත හරහා තමයි කවිශාන් සොයිරා සහ මම එකතු වෙලා මෙම ගීතය නිර්මාණය කළේ. මේ ගීතයේ නිර්මාණ කටයුතු සිදු වුණේ එහෙම. ඉතින් මම හිතනවා අන්තිමේදී ලස්සන නිර්මාණයක් බිහි වුණා කියලා. හොඳයි දිනුෂි. ලංකාවේ නූතන සාහිත්‍ය කාව්‍යකරණය
ගීත කලාව ගැන ඒ නිර්මාණකරණයේ නියැලෙන කෙනෙක් විදිහට ඔබ දකින්නේ කොහොමද? ලංකාවේ නූතන සාහිත්‍ය කලාව ඒ වගේම තමයි ලංකාවේ ගීතය ගැන කතා කරොත් ලංකාවේ ගීතය එදා වගේම තමයි ලංකාවේ හරවත් ගීත තවමත් තියෙනවා. කවුරුත් කියනවා ලංකාවේ දැන් ගීත රචනා කටයුතු කෙමෙන් අඩු වෙලා තියෙනවා. හරවත් ගීත නෑ කියලා. ඒත් එහෙම කියන්න බෑ. ඒ වගේ රචනා කරන පිරිසක් නූතන පරපුරේ මන් දකිනවා. එහෙම පිරිසක් අදටත් ඉන්නවා. ඒ වගේ ගීත රචනා කටයුතු ජනප්‍රිය වෙන්නේ නැති එක පුද්ගල රසඥතාවයේ ගැටලුවක් මං හිතන විදියට. ගොඩක් මිනිස්සු ඉන්නවා අදටත් පරණ ගීත වගේම නව ගීතවලත් නව මන් සොයා යන. ඉතින් අලුත් කට්ටියට අතහිත ලැබෙනවා නම් මං හිතෙනවා ලස්සන ගීත රචනා වෙයි ඉදිරියටත් කියලා. හොඳයි. ඔබ අද තෝරගෙන තියෙන්නේ නව පරපුරේ දක්ෂ සංගීතවේදියෙක් වන තරිදු දම්සරගේ ඉතාමත්ම සුමීරු සුමధుර මధుර තනුවක් තිබෙන ගීතයක්. වෙනස් ගීතයක්. මේ ගීතේ විවරණයට යන්න කලින් මුලින්ම කියන්නකෝ ඇයි ඔබ මේ ගීතය අපේ වැඩසටහනට අද තෝරගන්න හිතුවේ? ඔව් මధుරංග. ඇත්තටම කියනවා නම් අද වර්තමාන සමාජයේ ගොඩක් ගීත තියෙනවා. ඉතින් මේ ගොඩක් ගීත අතරින් මේ ගීතයම තෝරගන්න හේතුව තමයි මේ ගීතය නූතන පරපුරේ ගායකයෙකු වන තරිඳු දම්සර ශූරයන්ගේ මම ගොඩක් කැමති ඉතාම අලංකාර හිත නිවෙන කටහඬකින් ගායනා කරන ගීතයක්. අනිත් එක තමයි මේ ගීතවල වචනවල තේරුමට අපි හිතනවට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ ගීතය රචනා කරලා තියෙන්නේ එක් අයෙකු නෙවෙයි. කිහිප දෙනෙක්ම එකතු වෙලා තමයි මේ ගීතය රචනා කරලා තියෙන්නේ. ඉතින් මන් හිතෙනවා මේ ගීතයේ සාර්ථකත්වයට ඒ ගීතය ගොඩක් දෙනෙක් එකතු වෙලා රචනා කරපු එකත් හේතුවක් වෙන්න ඇති කියලා. ඉතින් ප්‍රේම සච්චායනා ගීතය ගැන කතා කරොත් අපි එක එක විදිහට ආදරය විරහව උපමා කරනවා රූපක කරනවා. අපි කවිත්වයට පදනම වෙන්නේ මේ යම්කිසි දෙයක් අපූර්වත්වයෙන් දැකීම කියන කරුණ. ඉතින් එක එක කාලෙට එක එක ගීත එනවනේ. එක එක කාලෙට ගීත එනවනේ සහන්. ඒ ගීතවල ආදරය එක එක දේවල් වලට තේමා කරලා තියෙන්න පුළුවන්. ආදරය සුන්දර වරදක්, ආදරය ආගමක්, ආදරය පරිත්‍යාගයක්, ආදරය වේදනාවක්. මේ හැමදේම කියන්නේ එකම දෙයක්. ඒ වුණාට ආදරේ පිරිතක් කියලා මම අහලා නැහැ මීට කලින්. ඉතින් මම හිතුවා තරිඳු දම්සර ශූරීන්ගේ කටහඬින් ගෑන ඒ ගීතයේ තියෙන අදහස මම හිතන විදියට ඕගොල්ලන්ට අද කියලා දෙන්න ඕනේ කියලා. ඒක තමයි මම මේ ගීතය අද විචාරය කරන්න තෝරගත්තේ. හොඳයි. එහෙනම් මේ තමයි ඔබේ අවස්ථාව. කතා කරමු ගීතය ගැන ඔබට දැනුණු විදිහ. මලක් අතහැර නොයමි දුරා බදාගෙන හිටියාට මල් කෙමි. ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නට. මේ ගීතය නමින් අපි පටන් ගමු. මේ ගීතය ප්‍රේම සජ්ජායනා. සජ්ජායනා කරන්නේ මොකක්ද? අපි කවියක් නම් පපඳිනවා. ගීතයක් නම් ගායනා කරනවා. අපි කතාවක් නම් ඉදිරිපත් කරනවා. අපි සජ්ජායනා කරන්නේ පිරිතක්. අපි නෙවෙයි හාමුදුරුවරු තමයි සජ්ජායනා කරන්නේ. ඉතින් එතනින්ම මේ ගීතයේ ප්‍රේමය කියන එක සජ්ජායනය කරනවා කියන්නේ ප්‍රේමය කියන්නේ පිරිතක් කියලා ගීතයේ නමින්ම අපිට දීලා තියෙනවා. අපි මුලින්ම යමු මේ ගීතයේ වස්තු බීජය මොකක්ද කියන්නේ. මම හිතන අන්දමට මේ ගීතයේ සමස්ත ගීතය කියවලා බලද්දි මේ ගීතයේ වස්තු බීජය වෙලා තියෙන්නේ විරහක.
ලෝකයේ ලොකුම පෙම් කතා වස්තු, ලෝකයේ තියෙන ලොකුම ලස්සනම චිත්‍රපටි, ලෝකයේ තියෙන දැවැන්තම ස්මාරක ඉදි වෙලා තියෙන්නේ ආදරයටද? ආදරයට නම් නෙවෙයි, විරහවට, වෙන්වීමට. වෙන්වීමේ විප්‍රයෝගය දරා ගැනීමට තමයි යම්කිසි නිර්මාණයක් කරලා තියෙන්නේ. ටයිටැනික් චිත්‍රපටියේ ජැකුයි රෝසුයි ආදරෙන් බැන්දනා. ඒ දෙන්නගේ චිත්‍රපටිය මෙච්චර ජනප්‍රිය නොවෙන්න තිබ්බා. ඉතින් මම හිතෙනවා විරහව වස්තු බීජය කරගත්ත කලාකෘති ගොඩක් මිනිස්සු අතර ජනප්‍රියයි. මොකද මිනිස්සුන්ගේ හිත්වලට සතුට දනවන්න හරීම අමාරුයි. ඒක තමයි ඇත්ත කතාව. ඇත්තම කතාව කියනවා නම් මිනිස්සු ආසත් විරහවේ වෙලෙන්නටම තමයි. පරණ මතක මතක් කර කර පරණ මතකවල එතිලා තමන්ගේ විරහව නිර්මාණකරණයට ගන්න තමයි ගොඩක් කවි කිවිඳියොත් කැමති. ඉතින් මං හිතනවා මේ ගීතයේ සාර්ථකත්වයට විරහව තේමා කර ගැනීම හේතුවක් වුණා කියලා. මම ඇත්තටම දන්නේ නැහැ මේකේ පද රචකයෝ කුමන ආකාරයකින් හිතලා මේක රචනා කරාද කියලා. මගේ දෘෂ්ටි කෝණයෙන් බලලා තමයි මම මේකේ ਵਿਚාරය ඉදිරිපත් කරන්නේ. මං සාධාරණයක් සිදු කරාද කියලා මම දන්නේ නැහැ. අපි මුලින්ම යමු මේ ගීතයේ පළවෙනි පදපේළියට. පළවෙනි පදපේළියේ අපිට මෙහෙම සඳහන් වෙනවා. මලක් අතහැර නොයමි දිවුරා බදාගෙන හිටියාට මල් කෙමි. හීන් නිලිවැස්සටත් වෙන් වෙයි සුව කැමැත්තෙන් ඇතැම් මල් පෙති. මේ ගීතය ගායනා කරන්නේ තරුණයෙක්ගේ දෘෂ්ටි කෝණයෙන්. එතකොට තරුණයා සිතන ආකාරයට තමයි විරහව තේමා කරගෙන තියෙන්නේ. තරුණයා පෙම්වතිය හැරගිය තරුණයෙක්. එතකොට පෙම්වතිය තමාව දාලා ගියා. මේ දාලා ගිය විප්‍රයෝගය වියෝව වචන වලට පෙරලන ආකාරය තමයි මේ ගීතේ පුරාවටම තියෙන්නේ. සමහර මල්පෙති තියෙනවා. කවදාවත් අතහැරෙන්නේ නැහැ. කවදාවත් දාලා යන්නේ නැහැ. මේ විදිහට තමයි මේ මල්පෙති එකිනෙකට බැඳිලා ඉන්නේ. කවදාවත් යන්නේ නැහැ. ඒ වගේ කියන ආදර කතා ඕන තරම් අද සමාජයේ තියෙනවා. කවදාවත් දාලා යන්නේ නැහැ. ඒ විදිහට තමයි ජීවත් වෙන්නේ. ඒ විදිහට තමයි කතා කරන්නේ. නමුත් හීන් නිලිවැස්සටත් වෙන් වෙයි සුව කැමැත්තෙන් ඇතැම් මල්පෙති. නිලිවැස්සක් කියලා කියන්නේ බොරු වැස්සක්. ඇත්තට වහින්නේ නැහැ. බොරුම වපෑමක්. එතකොට මේ වගේ පොද වැස්සකට වෙන් වෙන්න තරම් සමහර මල්පෙති හරිම බොරුකාරයි. සමහර මල්පෙති කවදාවත් ගැලවෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට මේ මල්පෙති ගැලවිලා යනම පොද වැස්සකටත්. ඒකෙන් අදහස් වෙන්නේ සමහර ප්‍රේම කතාවක් තියෙනවා. හැමදාම ආදරෙන් ඉන්නට පොරොන්දු වෙලා තිබ්බත් සමහර පොඩි පොඩි ප්‍රශ්න හමුවේ නැති වෙලා යන. ඉතින් මේ පළවෙනි කොටසින් ඒ වගේ අදහසක් තමයි ඉදිරිපත් කරන්නේ. මලක් අතහැර නොයමි දිවුරා බදාගෙන හිටියාට මල් කෙමි. හීන් නිලිවැස්සටත් වෙන් වෙයි සුව කැමැත්තෙන් නැතැම් මල් පෙති. ඉඩෝරෙත් පිපි මල් පෙති ගලව ගලවා දුන් හැටි ඔබේ ළඟ ඒ කවි ඇති. ඉඩෝරෙත් පිපි මල් පෙති ගලව ගලවා දුන් හැටි ඔබේ ළඟ ඒ කවි ඇති මට කියා කිසිවක් නැති. ඇත්තටම ඔව්. අපි ආදරය කරද්දී ඉඩෝරෙද හේමන්තයද වස්සානයද නැත්නම් ග්‍රීෂ්ම කාලයේද කියලා බලන්නේ නැහැ. ආදරයට ඍතුවක් නැහැ. ඒක ඇත්තම ආදරයක් නම් ඒක ඉඩෝරයකදී වුණත් වස්සානයකදී වුණත් එකම විදිහට තියෙනවා. ඉතින් මේ තරුණයා පවසන ආකාරයට විරහව Taman විඳිනවා. විරහව විඳිද්දී එයාට මතක් වෙනවා අතීතයේ පෙම්වතිය සමග පෙමින් වෙලිලා හිටපු කාලේ. Tamanගේ අවාසනාවන්ත කාලයේදීත්, ඒ කියන්නේ ඉඩෝරයේදීත්
අපි දෙන්න අතර මල් පෙති පිපුණා. අපි ආදරෙන් හිටියා. මගේ ආදරේ මම පොඩ්ඩක්වත් ළඟ තියාගන්න නැතුව ඔයාට දුන්නා. ඒ වුණාට මම කිසිම දෙයක් මට කියලා ඉතිරි කරගත්තේ නැහැ. ඒක කියවන්නේ ඔබේ ළඟ ඒ කවි ඇති මට කියා කිසිවක් නැති කියන පද්‍ය පේළියෙන්. ප්‍රේමේ පරිත්‍යාගයක් මම හිතන අන්දමට. ඉතින් මේ ගීතයේ විරහව විඳින තරුණයා මේ පරිත්‍යාගය කරලා තියෙනවා. මේ පරිත්‍යාගය කොච්චරද කියනවා නම් තමන්ගේ අමාරුම කාලවලදීත් මේ පෙම්වතියත් එක්ක හිටියා. දාලා යන්නේ නැතුව. ඒ වුණාට අන්තිමේදී වැඩක් වෙලා නැහැ. අන්තිමේදී තමන්ගේ ආදරේ දුන්නට ඒ ආදරෙත් අරගෙන පෙම්වතිය තමන්ට කිසිත් නොතියා යන්න ගිහින්. මේ මල්පෙති මන් සමාන කරන්නේ ආදරයට. ඉඩෝරෙත් පිපි මල්පෙති කියන්නේ ඉඩෝරෙත් අපි ආදරේ කරා කියන එක. ඇතැම් වෙම්මත්තු ඉන්නවා අවුරුදු ගානක් දකින්න නැතුව වුණත් අවුරුදු ගානකට කතා කරලා නැති වුණත් සමහර වෙලාවට ආදරේ ඒ විදිහටම හිතුවල තියාගෙන ඉන්නවා. ඉතින් මම හිතනවා මේ ගීතයේ එහෙම දෙයක් වෙලා නැහැ. ඉඩෝර කාලෙදිත් ළඟ ඉඳලා තියෙනවා. ළඟ හිටියට අවසානයේදී තරුණයාට විරහවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ගීතයේ ඉස්සරහට යනකොට මට හිතෙන අන්දමට නම් මේ ගීතය රචනා කරලා තියෙන්නේ මහනුවර ප්‍රදේශයේ පසුබිමක් කේන්ද්‍ර කරගනිමින්. දළදා මාලිගාව ළඟ අපි දකිනවා වැවරවුමේ වලාකුළු බැම්මක්. වලාකුළු බැම්මත් එක්ක ලස්සන අතීතයකට සමහරු මේ දැන්නුනත් යනවා ඇති. වලාකුළු බම්ම ළඟ කතා කරපු පෙම් කතා ඕන තරම් ඇති. ඉතින් මේ වලාකුළු බැම්ම කියන එක මේ ප්‍රේම කතාවට කේන්ද්‍ර කර ගැනීම මන් හිතනවා ලස්සන සිදුවීම් හුවා දැක්වීමක් කියලා. වැවරවුමේ යන්තමට ගෑවෙන හිඳපු බංකුවේ දියසෙවල් පිස අදත් වැහිලිහිනියෙක් තනියම හිටිය 9 වෙනි වලාකුළ ළඟ. පෙම්වතිය සහ පෙම්වතා වැවරවුමේ තමයි තමන්ගේ ප්‍රේම කතාව ගොඩනගාගෙන තියෙන්නේ. සමහර විට ඒ දෙන්න වෙන වෙන්න නැත්තේ මෙතනදිමයි. ඒ වුණාට මේ වැවරවුම ගාව තියෙන බංකුව තියෙනවනේ. මේ බංකුවල දියසෙවල් පිස අදත් වැහිලිහිනියෙක් තනියම 9 වෙනි වලාකුළ උඩ ඉන්නවා. හිතන්න බලන්න මෙතන වැහිලිහිනියා තනියම ඉන්නේ. අර හිඳපු බංකුවේ දියසෙවල් පිස දාලා. ඒ කියන්නේ තරුණයා පවසන්නේ කාලයේ අවයමෙන් තමන්ගේ ජීවිතයට තවමත් වෙන කවුරුත් ඇවිල්ලා නැහැ. තමන්ව දාලා ගියාට තමන්ගේ පරණ පෙම්වතියව අතහැරලා නැහැ. තරුණයා තවමත් ඇය එනතුරු බලා සිටිනවා. තාමත් තමන්ගේ ජීවිතය තුළ ඈට ඉඩකඩ තියෙනවා. ඉතින් ඇය එනතුරු ඔහු බලන් ඉඳිනවා. ඒක හරිම ලස්සන සංකේතයක්. අපි දන්නවා වැහිලිහිනියෙක් පියාඹන්නේ වැස්සක පෙර නිමිත්තක් කියාගෙන. ඉතින් මේ වැස්ස අර ඉඩෝරෙට එන වස්සානයක් වෙන්න බැරිද? තමන්ගේ ජීවිතේට වස්සානයක් එනකන් තනියම වලාකුළු බැම්ම ළඟට වෙලා බලාගෙන ඉන්නවා. ඒක හරියට තමන්ගේ ජීවිතය ආපහු අලුතෙන් පටන් ගන්න තමන්ගේ නැති වෙච්ච පෙම්වතිය නැවතත් එනකම් බලා ඉන්නවා වගේ. දවස් තිබුණා අපටත් දුරින් හිඳ නිමිනුව හදින් වෑහෙන ආලයෙන් අතින්වත් අත නොඇලුණ. මම හුලවාලි කියන චිත්‍රපටය දැකලා තියෙනවා මෙහෙම ගීතයක්. ආලවඩන යනු තේරුම බෝසත්කම සකි. ආලේ රාගෙන් තොරයි නම් ආලයේදී අතින් ඇල්ලීමටම උමනාවක් නැහැ. ආලය කියන්නේ හදවත් අතර කරන ගනුදෙනුවක් නම් ආලයට ස්පර්ශයක් කුමටද? අපිට එහෙම හිතන්න පුළුවන්. මේ ගීතයේ කියනවා
අපි දුරින් හිඳලා මිමිනුවා. හතින්වත් අත නොයැලෙන්න. ඒ වගේ දවස් අපේ ජීවිතේ තිබ්බා. ඒ වුණාට අපි අපේ ආදරය නැති කරගත්තේ නැහැ. හැමෝගෙම ජීවිතේවලට ආදරය දැනෙන්නේ නැහැ. ඉතින් මේක කියනවා ආදරය දැනුනම හදවතට හුදකලාවත් සාපයක්. හීන පාවා දීම යනුනිම කරන්නට බැරි පාපයක්. ඇත්තට මෙහෙම නෙවෙයිද? කෙනෙක්ට අපි ආදරය කරන්නේ ඒ කෙනාවම පතාගෙන නම්, ඒ කෙනා එක්කම ජීවත් වෙන්න නම්, ඒ කෙනාම මගේ මුළු ලෝකේ නම්, ඒ කෙනා දාලා ගියාට පස්සේ ආපහු අපි හිතන්නේ මොනව ගැනද? අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවද? ආදරේ හදවතට දැනුනම හුදකලාව සාපයක් කියලා කියන්නේ එතකොට නිකන් ඉන්න බෑ. හුදකලා වෙන්න බෑ. සමහරුන්ගේ හොඳම කලාව හුදකලාව කියලා කියනවනේ. ඒ කියන්නේ විරහවෙන් යුතුය තමයි ගොඩක් කලාවට එහෙම කියන්නේ. Tamanට විරහව කියන දේ අත්දැකලා නැති කට්ටියට හුදකලාව සාපයක්. දැන් මේ තරුණයා හුදකලාව අත්දකින්න යන්නේ. එතකොට හුදකලාව කියන එක සාපයක්. හීන කොහොමද පාවලා දෙන්නේ? Taman අර දැක්ක හීන පාවලා දෙනවා. Taman ගොඩනගපු හීන පාවලා දෙනවා. සමහර විට අනාගතය තීරණය කරන්න ඇති. සමහර වෙලාවට අතීතය ස්මරණය කරන්න නැති. අනාගතයේදී දකින්න නැති හීන. අපිත් දකිනවා එක එක හීන. මේ හීන ලෝකවල ජීවත් වෙනවා. මම සමහර වෙලාවට හිතනවා මිනිස්සු අයිවරි පාට හීන දකින්නවට වඩා මිනිස්සු අලු පාට හීන දකින්න එක හොඳයි. චාකෝල් පාට හීන දකින්න එක හොඳයි. මොකද සමහර වෙලාවට සැබෑ කරගන්න බැරි වුණොත් සමහර හීන මග හරි නවත්ත ගන්න පුළුවන්. එතකොට මිනිස්සුන්ට දුක දැනෙනවා අඩුයි. ඉතින් මේකෙත් කියවෙන්නේ ඒ වගේ දෙයක්. තමන්ගේ අහිමි වී ගිය පෙම්වතිය, තමන්ගේ දාලා ගිපු පෙම්වතිය නිසා තමන් ගොඩනගාගත්ත හීන ටික එහෙම හීන තිබුණ නෑ කියලා අමතක කරන එක හීන පාවා දීමක්. ඉතින් හීන පාවා දීම කියලා කියන එක පාපයක්. එහෙම තමයි මේකේ රචකයෝ දකින්නේ. හීන පාවා දීම පාපයක්. ඉතින් මේ පාපය දැන් සිද්ධ කරන්න වෙනවා. අකමැත්තෙන් හෝ කැමැත්තෙන් මේ පාපය සිද්ධ කරන්න වෙනවා. ඊළඟ කොටස තමයි මේ ගීතේ මම ගොඩාක්ම ආදරය කරන කොටස. එහෙම කියන්නේ ඇයි කියලා බලමුකෝ. වසන්තේ මම වෙමි අනන්තේ නුඹ නොවී සඳස් කවුලිහිලිහි ප්‍රේමයේ පින්කම්. මේක කියනවා හයිම ලස්සන රූපක දෙකක්. ඒක තමයි මම ගොඩක් මේ ගීතයට ආදරය කරන්නේ. වසන්තේ මම වෙමි අනන්තේ නුඹ නොවී සඳස් කවුලිහිලිහි ප්‍රේමයේ පින්කම් කෙරේ. මේ බලන්නකෝ මම තමයි වසන්තය. හැබැයි ඒ වසන්තයේ අනන්තය වෙන්න නුඹට බැරි වුණා. වසන්තය අනන්තය දක්වා ගෙනියනවා කියන්නේ තමන්ගේ ජීවිතයේ වසන්තය අවසන් වන තෙක්ම තමන් ළඟකාව රැඳෙනවා කියන එක. මම වසන්තය වුණාට ඔබට අනන්තය වෙන්න බැරි වුණා. ඔබට මාත් සමග අනන්තය දක්වාම ඉන්න බැරි වුණා. ඉතින් සඳස් කවුලිහිලිහි ප්‍රේමයේ පින්කම් කෙරේ. ඔයාලටත් හිතෙන්නේ නැති මොකද්ද මේ පින්කම? පින්කමක් කරන්නේ මොකටද? පින්කම් කරන්නේ අපි මැරුණාම. මැරිච්ච දෙයකට පින්කමක් තියන්නේ. හත් දවසේ දානේ දෙන්නේ, පින්කම් කරන්නේ. මලගයක් වුණාම දැන් ඔන්න ප්‍රේමේ මලගමක් බවට පත් වෙලා. ඉතින් මේ මලගමට පින්කමක් කරන්න ඕනේ. මේ පින්කම කරන්නේ සඳස් කවුලිහිලිහි. සඳස් කවි ලියනවා. මම ලියනවා. මම කවි ලියනවා. මේ කවි වල තියෙන්නේ විරහව. මේ කවි වල සඳස් බව ලියනවා. සඳස් බව කියලා කියන්නේ එලිවැට. එලිවැට කියලා කියන්නේ කවියක තියෙන පිළිවෙල. කවියක තියෙන එකම අකුරකින් අවසන් වෙන අලංකාරත්වය. කවිය දැන් සඳස් නෙවෙයි. දැන් කවිය නිසදස්. කවි ටික බිඳුණා. ප්‍රේම කවි මගේ තියෙන කවි ටික මම බිඳලා දැම්මා. දැන් දුකින් ඉන්නේ තරුණයා.
එතකොට තමන්ගේ කවි ටික ලියන ගමන් සඳස් බව නැති කරමින් ලියන්නේ. කියන්නේ සඳස් කවි ගොඩක් වෙලාවට ලියන්න බෑනේ දුකින් ඉන්න කෙනෙක්ට. දුකින් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ලියන්නේ නිසදස් කවිම තමයි. අත්දැකීමින්ම කියන්නේ දුකින් ඉන්නකොට නම් එලිසමය ගලපලා අනුප්‍රාසය ගලපලා ගාන්ට රූපක උපමා ගොඩක් දාලා කවියක් ලියන්න අමාරුයි. දුකින් ඉන්න කවි ගොඩක්ම නිසදස් ආකාරයට තමයි දුකින් ඉන්න කවි ලියන්නේ. එතකොට මෙහෙම කවි තමයි දැන් ලියවෙන්නේ. සඳස් කවි ඔක්කොම ලියලා දැන් ලියවෙන්නේ නිසදස්. ජීවිතයේ තියෙන පිළිවෙල නැති වෙලා අපිලිවෙල බවට පත් වෙලා. ජීවිතේ සඳසක් නම් දැන් ජීවිතේ නිසඳසක් වෙලා. බලන්නකො මේ ගීතේ මෙච්චර වෙලා කිව්වත් තාම ආදරේ පිරිතක් කියන කෑල්ල කියලා නැහැ. ආදරේ පිරිතක් කියන කෑල්ල එන්නේ මේ ගීතේ අවසාන කොටසේ. මේ ගීතේ අවසාන කොටසට යමු එහෙනම් අපි. ආදරේ පිරිතකි ජීවිතේ සිරිතකි පන්හිඳේ තියති කවි තිඹිරිගෙයි ලති සිරිතට මේ ගීතයේ අවසාන කොටස ඉතා අලංකාරව රචනා කරලා තියෙනවා. අපි බලමු. ආදරේ පිරිතකි කෙලින්ම කියනවා. ආදරේ කියලා කියන්නේ පිරිතක්. ජීවිතේ සිරිතක්. ජීවිතේ දිනදා ගෙවන සාමාන්‍ය සුපුරුදු පරිදි ගෙවන දෙයක්. ජීවිතේට සිරිතක් කියලා කියන්නේ ඒ හින්දා වෙන්නේ නැති. සිරිතක් කියලා කියන්නේ කළ යුතු දෙයක් නේ. ජීවිතයත් අපිට කුමන ආකාරයට තිබ්බත් ගෙවන්නට සිද්ධ වෙනවමයි. විරිත් කරන්න බෑ. ජීවිතේ සිරිතක්. ඊටාම ලස්සන යෙදුමක්. ආදරේ පිරිතක්. පිරිතක් කියලා නිකන් කියන්න බෑ. පිරිතක තියෙනවා යම්කිසි සංඛ්‍යාත්මක අගයන්ට අනුව තමයි පිරිතක් සජ්ජායනය කරන්න ඕනේ. සංඛ්‍යාත තියෙනවා. මේ සංඛ්‍යාත පරාසයන්ට අනුව තමයි පිරිතක් කියන්නේ. පිරිතක් ඇහෙද්දී ඒක දැනෙන්නම් ඒ නිශ්චිත ශබ්ද පරාසවල උච්චාරණය කරන්න ඕනේ. හරියට ප්‍රේමයත් ඒ වගේ නිශ්චිත ආකාරයට දෙන්න ඕන දෙයක්. නිශ්චිත ආකාරයට දුන්න නැත්නම් ඒක දැනෙන්නේ නැහැ. පිරිතක් වගේමයි. අනිත් එක කෙනෙක්ට ආශිර්වාදයක් වෙන්න තමයි පිරිතක් කරන්නේ අපි. පිරිතක් කරන්නේ සුවපත් වෙන්න. ඉතින් ප්‍රේමය ඔසුවක්. ප්‍රේමය සුවපත් වෙන්න කරන දෙයක්. ප්‍රේමය ආශිර්වාදයක්. පිරිතක් ගත්තාම පිරිතක තියෙනවා පාරිශුද්ධත්වයක්. ප්‍රේමය පාරිශුද්ධත්. ඉතින් මෙතන ප්‍රේමයට දෙන්න පුළුවන් උපරිම උච්චතම ස්ථානය දීලා තියෙනවා. ආදරය පිරිතක් කියන එකට සමාන කරලා. අනිත් එක තමයි අපි දන්නවා පිරිතක තියෙන බලය. පිරිත කිව්වට පස්සේ අපි දන්නවා ජලයේ තියෙන ස්පටිකමය ස්වරූපයත් වෙනස් වෙනවා කියලා මම දන්නවා. එහෙමම අහලා තියෙනවා. ඒකට පිරිතකට පුළුවන් ඒ නිශ්චිත සංඛ්‍යාත පරාස වලින් උච්චාරණය කරලා යම් කිසි දෙයක් හරියටකට පත් කරන්න. එතකොට මම හිතනවා ආදරය කියලා කියන්නේ ඒ වගේ දෙයක්. එහෙම හිතන්නේ නැති. ඒක තමයි මෙතනට උපමාවක් යොදලා තියෙන්නේ. හරි. පන් හිඳේ ඇති ඇති කව්තිමිරි ගෙයිලති. දැන් මම කිව්වනේ සිරිත් පරිදි කරන දෙයක් ජීවිතය කියලා. ආදරය කියන්නේ පිරිතක්. ඒ ඇස්සේ කියනවා කවියා පන් හිඳේ ඇති ඇති කව්තිමිරි ගෙයිලති. පන් හිඳ කියන්නේ පෑන. කව්තිමිරි ගෙයි කියලා කියන්නේ තිමිරි ගෙයි කියලා කියන්නේ ලදරුවෙක් උපදින ස්ථානයනේ. එතකොට කව්තිමිරි ගෙයි කියලා කියන්නේ කවි උපදින ස්ථානය. කවි උපදින ස්ථානයේ ලති කියන්නේ කවි උපදින ස්ථානයේ ලත වෙනවා. පන් හිඳේ ඇති ඇති මගේ පෑනේ ඇති ඇති මගේ පෑනේ දැන් කවි උපදිනවා. මගේ හිත තුල කවි උපදිනවා. මගේ පෑනට ඒවා එනවා. මම ලත වෙවි කවි ලියනවා. මේ කවි ලියන්නේ විප්‍රයෝගය ගැන. මගේ ජීවිතේ නැති වෙච්ච දේවල් ගැන. තියෙන දුක දරා ගන්න විදිහ.
කවි ලියලා තමයි පෙම්වතා තමන්ගේ දුක අරගන්නේ. පොඩ්ඩක් නැවතිලා හිතලා බලන්නකෝ. අපි කීයෙන් කී දෙනාට පුළුවන් ද කවියක් ලියලා දුක දරා ගන්න? අපි සමහර වෙලාවට ගොඩක් වෙලාවට මේ වගේ දෙයක් සිද්ධ වුණොත් කෙනෙක්ට අද සමාජයේ වර්තමානයේ පෙම්වතිය දාලා ගියොත් ඒ පෙම්වතියට කරන්න තියෙන නරකම දේවල් කරන්න පුළුවන්. ඒ තරමට දරුණු පෙම්වත්තු ඉන්නේ. එතකොට මං හිතනවා මේ ගීතයේ ගීත රචකයා දකින පෙම්වතා හරිම ශ්‍රේෂ්ඨයි. දාලා ගිය පෙම්වතියට තාම ආදරෙයි. දාලා ගිය පෙම්වතියව මරන්න, එයාගේ චරිතය නැති කරන්න උත්සාහ කරන්නේ නැහැ. සමහරු ඉන්නෝ තමන්ගේ ජීවිතය නැති කරගන්නවා ප්‍රේමයෙන් පෙරදුනා. ඉතින් මේ කියන ආකාරයට එහෙම දෙයක් කරලත් නැහැ. තමන්ගේ දුක හීන පාවා දීලා දරාගන්නේ කවි ලියලා. සිරිතටම පිරිත් කී හිතට සනසුම් නැති පිරිත් සර ඇසි ඇසි කුමරී සැපසේ නිදි. සිරිතටම පිරිත් කියලා කියන්නේ සිරිත කියන්නේ ජීවිතේ නම්, පිරිත කියන්නේ ආදරේ නම්, ජීවිතේටම ආදරය කරපු හිතකට සනසීමක් නැහැ. මැරෙන මොහොත දක්වාම ආදරය ළඟ තියෙනවා, දුකත් ඒ හා සමානව ළඟ තියෙනවා. එතකොට මේ වගේ ආදරයකට, මේ වගේ ආදරයක් දැනි සමහර කට්ටිය ඉන්නවා පිරිත් කියද්දි නිදා ගන්නවා. පිරිත් කියද්දි නිදාගන්නේ දැනෙන්නේ නැහැ වගේ ඉන්නවා. ගණන් ගන්නෙ නැහැ. අර වගේ දෙයක් තමයි කියන්නේ. පිරිත් සර ඇසි ඇසි කුමරී සැපසේ නිදි. කුමරියට ඇහෙනවා පිරිත, ඒ උනාට නිදි. තමන්ගේ ආදරේ පෙම්වතියට දැනෙනවා. නමුත් නොදන්න වාසේ හිඳිනවා. මම මේ ළඟදී FM රේඩියෝ එකත් අහලා තිනවා. මම නොදන්නවා නොවේ දන්නවා, නොදන්නවා වගේ ඉන්නවා. සමහර වෙලාවට පෙම්වතියටත් හේතු තියෙන්නේ නැති. අතරල දාන්න තාමත් ආදරේ ඇති. ඒත් මේ පිරිත් සර ඇසි ඇසි කුමරී සැපසේ නිදි. කුමරිය ඇහෙන්නේ නැති කාන්ට ඉන්නවා. තමන්ගේ ආදරය හැල්ලුවට ලක් කරනවා, බාල්දුවට ලක් කරලා ගණන් ගන්න නැතුව ඉන්නවා. ඉතින් තරිඳු දම්සරයන් මේ ගීතේ ගායනා කරනකොට ඇත්තටම මටත් හිතෙන් හරියට පිරිතක් සජ්ජායනා කරනවා කියලා වගේ. එච්චරට ලස්සන තනුවක්, ඒ හදවතට කතා කරන වචන ටික එක්ක මනාව පමැදුණු ගීතයක් තමයි මේ ගීතය. ඉතින් මම හිතනවා මම මේ ගීතයට සාධාරණයක් කළාද කියලා. කළේ නැද්ද වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඔයගොල්ලන්ගේ දෘෂ්ටි කෝණයෙන් දකිද්දී ඔයගොල්ලන්ට මේකේ වෙන තේරුමක් හිතෙන්නත් පුළුවන්. ඒත් මට දැනුණු විදිහට තමයි මම මේ ගීතයේ විචාරය ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තේ. මලක් අතහැර නොයමි දිවුරා බදාගෙන හිටියාට මල් කෙමි නිලි වැස්සටත් වෙන් වෙයි ස්වව කැමැත්තෙන් නැතම් මල් පෙති ඉඩෝරෙත් පිපි මල් පෙති ගලව ගලවා දුන් හැටි ඔබේ ළඟ ඒ කවි ඇති මට කියා කිසිවක් නැති. ඉදිකඩ මා ඇසූ රස ලාංකීය සංගීතයේ ස්වභාවිතය සොයා යන රස සොඳුරු චාරිකාව. අද අපේ ඉදිකඩ මණ්ඩපයට ඇවිල්ලා ඉතාමත්ම සුමధుර ගීතයක් පිළිබඳ විශිෂ්ට විවරණයක් කරපු ආදරණීය අමුත්තිය තමයි දිනුෂ සෞම්‍යා සිල්වා. ඉතින් ඇය දක්ෂ පද රචකාවියක් වගේම ඉතාමත්ම දක්ෂ කාව්‍යකරණයේ නියැලෙන කෙනෙක්.
ඉතින් මං හිතන්නේ ඇගේ විවරණයත් එක්ක මේ ගීතය ගැන අපිට පුළුල්ල දකින්න හිත යොමු වුණා කියලා මං හිතනවා. ඉතින් ඒ නිසා ගීතය ගැන හෝ තවත් යමක් එකතු කරන්න ඇය ඉඩ තිබ්බේ නැහැ. මොකද ඇය ඒ ගීතය අසනකොට අපේ හිතට දැනෙන සියලුම දේ වගේම ප්‍රකාශ කෙරුවා. ඉතින් අපි ඉක්මනින්ම ගීතයට යමු. ගීතයට යන කලින් මම කැමති අපේ ආදරණීය අමුත්තියට ස්තුති කරන්න. ඉතින් ඇගේ වැඩ කටයුතු සියල්ලම සාර්ථකත්වයට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලාංකීය කලාවට, කාව්‍යකරණයට, ගීපද රචනයට ඉතාමත්ම විශිෂ්ට නිර්මාණ කරන්න තව තවත් හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා අපි එකසිතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට බොහොම ස්තුතියි. ඇත්තෙන්ම ඔව්. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මුළු ශ්‍රී ලංකාවම ඉන්න තත්ත්වයක් එක්ක තවදුරටත් මිනිස්සුන්ගේ රසවින්දනය ගැන හිතලා මේ වගේ වැඩසටහන් නවත්වා ගන්න නැතුව පවත්වාගෙන යෑම පිළිබඳව ඔබ දෙපළටම ස්තුතිවන්ත වෙනවා. සහන්, මధుරංග ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි. මේ වැඩසටහන ඉදිරියටත් කරගෙන යන්න මම සුබ පතනවා මගේ හදවතින්ම. ඒකම තමයි මාව අද මේ වැඩසටහනට සම්බන්ධ කරගෙන ඔබත් සමග අර්ථාන්විත ස්වභාවිත ගීතයක් රසවින්දනයට ඉඩ සැලසුවට මට මේ රසවින්දනය ඕගොල්ලන්ට දෙන්න මේ විචාරය ඉදිරිපත් කරන්න ඉඩ සැලසුවට ඔයලා දෙන්නට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒකම මේ ඉදිකට වැඩසටහනේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉස්සරහටත් මේ ඉදිකට වැඩසටහනත් එක්ක ඉදිකට මා ඇසූ රස සමග රැඳෙන්න ඔබට ආරාධනා කරනවා. ශ්‍රී ලාංකික ස්වභාවිත ගීතයට ඉඩ දෙන්න. ශ්‍රී ලාංකික ස්වභාවිත ගීතයේ නවමන් සොයා යන අලුත් ගීත රචිකාවියන්, ගීත විචාරකයන් මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා ගීත විචාරය කරනවා. ඒ ගීත විචාරයට සහ ගීත රසවින්දනයට කැමති කට්ටිය විසින් නරඹනවා, ශ්‍රවණය කරනවා. ඉතින් මේ වගේ වැඩසටහන් තවදුරටත් ලංකාව තුළ බිහි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ඔව්. ඉතින් ඔබටත් ඉදිකඩ කාර්ය මණ්ඩලය වෙනුවෙන් මා ස්තුතිවන්ත වෙනවා අද අපේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන. ඉතින් කෙමින් මේ ළඟා වෙලා තියෙන්නේ අද අපේ වැඩසටහනේ අවසානයේ වෙතට. සමුගන්න කලින් මම මේ දේ මතක් කරන්නම්. ඔබටත් පුළුවන් අපගේ වැඩසටහනට අමුත්තෙක් හෝ අමුත්තියක් වශයෙන් සම්බන්ධ වෙන්න. ඔබට ඒකට කරන්න තියෙන්නේ 0711යි 44යි 75යි 91 මෙන්න මේ දුරකථන අංකයට අපිට ඇමතුමක් ලබා දෙන්න. එහෙමත් නැත්නම් WhatsApp පණිවිඩයක් එවන්න. අපි ඔබට අපේ වැඩසටහනේ වෙලාවක් වෙන් කරන්න සූදානම්. ඉතින් මේ මතක් කිරීමත් සමගම මේ ලෑස්ති වෙන්නේ ඔබෙන් සමු අරගෙන යන්න. ඉතින් සුපුරුදු විදිහටම නැවතත් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමටම තෙරුවන් සරණයි. මම සහන් සමරසිංහ. මලක් අතහැර නොයමි දිවුරා බදාගෙන හිටියාට මල් කෙමි නිලි වැස්සටත් වෙන් වෙයි ස්වව කැමැත්තෙන් නැතම් මල් පෙති ඉඩෝරෙත් පිපි මල් පෙති ගලව ගලවා දුන් හැටි ඔබේ ළඟ ඒ කවි ඇති මට කියා කිසිවක් නැති වැවරවුමේ අන්තමට ගෑවෙන හිඳපු බංකුවේ තියසෙවල් පිස අදත් වැහිලි මියෙක් තනියම හිටියා නමවෙනි වලාකුල උඩ දවස් තිබුණා අපටත් දුරින් නිදමිනිනුව හදින් වැහෙන ආලයෙන් අතින්වත් නත නොඇලුන
ආදරේ හදවතට දැනුනම හුදකලාවත් සාපයක් හීන පාවා දීම යනුනිම කරන්නට බැරි පාපයක් වසන්තේ මම වෙමි අනන්තේ නුඹ නොවී සඳැස් කවුලිහිලිහි ප්‍රේමයේ පින්කම් කෙරේ ආදරේ පිරිතකි ජීවිතේ සිරිතකි පන්හිඳේ තියති කවිතිඹිරිගෙයි ලති සිරිතටම පිරිත්කි හිතට සැනසුම් නැති පිරිත් සර ඇසි ඇසි කුමරී සැපසේ නිදී